අයිබෝවන් සුබෝදැසනක් ප්‍රාර්ථනා කරනවා. අද දවස 2022 ජූලි මාසයේ 25 වෙනිදා සඳුදා දවස වැඩ කරන සතියක ආරම්භයත් එක්ක අපි ඔබ මුණ ගැහෙනවා අද දවසේ ජාතික පුවත්පත්වල තිබෙන තොරතුරු ඔබ සමග බෙදා හදා ගන්නට. අද දවසේ තිවෙන පුවත්පතරයි අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ සියලුම පුවත්පත්වල වාර්තා කරන තොරතුරු අතර ගෝල්ෆේස් සිද්ධිය හා සම්බන්ධ කාරණා එත් එක්කම ජාත්‍යන්තරයේ අවධානය කොහොමද ලංකාවට මේ වෙනකොට යොමු වෙලා තිබෙන්නේ මේ ගෝල්ෆේස් අරගලට සිදු කර පහර දීමත් එක්ක ජාත්‍යන්තර සංවිධානවල කොහොමද ලංකාව දෙස හෙලා තිබෙන බැල්ම ඒ අනුව අනාගතයේ යම් යම් තීන්දුව තීරණ ගැනීමේදී සිදුවෙන්නා වූ කාරණාවන් පිළිබඳව දවසේ සමස්තයක් විදිහට සියලුම පුවත්පත් වලින් තොරතුරු අනාවරණය කරලා තිබෙනවා කියන කාරණාව ඔබට සිහිපත් කරමිනුයි අපි අද දවසේ පුවත්පත් වල මුල් පිටුවේ තිබෙන සිරස්තල වලට මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව යන්නේ දිවයින පුවත්පතට ගෝල්ෆේස් මෙහෙයුම රනිල් හෙරිකලයි කියලා තමයි අද දවසේදී මුල්ම සිරස්තල ඉදිරිපත් කරන මෙන්න මේ විදිහට විරෝධතාකරුවන්ගෙන් ඇමරිකානු ගොඩනැගිලි මුදාගත් අයුරින්ම ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත්තා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. මගේ ගෙට ගිනි තිබූ අවස්ථාවේ ට්විටර් පණිඩයක් නිකුත් නොකිරීම පුදුමයක්. ගෝඨාගෝගම ඉවත් කළේ නැහැ. විරෝධතා පුළුවන් ප්‍රචණ්ඩත්වයේ බෑ. කොළඹින් ස්ථාන 4ක් විරෝධතාකරුවන්ට ලබා දෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා තානාපතිවරුන් හමුවේදී මේ කරපු ප්‍රකාශයන් එක්කයි අද දවසේදී ප්‍රධාන සිරස්තලය දිවයින පුවත්පත ඉදිරිපත් කරන්නේ. ඒ පුවත තුළ තවදුරටත් තොරතුරු වාර්තා කරනවා. වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටින අවස්ථාවේ සිය පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු කිසිදු පාර්ශ්වයක් ට්විටර් පණිවිඩයක් නිකුත් නොකිරීම විමතියට කරුණක් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලා කියනවා. තමන්ට ඒ සිදුවුණු විනාශයත් එක්ක ඒ හානියත් එක්ක කිසිම රටකින් ඇමරිකාව ඇතුළු කිසිදු පාර්ශ්වයකින් ට්විටර් පණිවිඩයක්වත් ඉදිරිපත් කරේ නැහැ කියන කාරණාව පිළිබඳව ඔහු එසේ ප්‍රකාශ කර තිබෙනවා. මේ සියල්ලම කියලා තිබෙන්නේ තානාපතිවරුන් හමුවේදී විශේෂ කතාබහ තුළදී. ඒත් එක්කම GSP+ සමකාමී විරෝධතාකරුවන්ට පහර දීම හෙලා දකිනවා. යුරෝ මිලියන 70ක බදු සහනයත් හිතන්න කියලා තමයි කියන්නේ යුරෝපා සංගමය. ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථාව සඳහා යුරෝපා සංගමය විසින් ලබා දී ඇති යුරෝ මිලියන 70ක වටිනාකමින් යුතු බදු සහන ගැන සලකා බලන ලෙස අරගලකරුවන්ට පහර දීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම යුරෝපා සංගමය කියලා කියන්නේ ප්‍රබල රටවල් 27කින් සමන්විත වෙලා තියෙන ආර්ථික දේශපාලනික කාරණාවලදී සුවිශේෂී ජාත්‍යන්තර සංවිධානයක්. ඉතින් මේ සංවිධානය තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ යුරෝ මිලියන 70ක බදු සහනය ගැනත් හිතන්න කියලා මේ පහර දීමේ සිද්ධියෙන් පස්සේ සිදු වුණා වූ පසු සිදුවීම් දාමයත් එක්ක මේ දේවල් මේ විදිහට ප්‍රකාශ වෙනවා. එතකොට ඒකට පිළිතුරු වශයෙන් විදේශ ඇමති අලි සබ්රි මහතාගේ අදහස් දැක්වීමක් තිබෙනවා. යුරෝපා සංගමයට යථා තත්ත්වය පහදා දෙනවායි කියලා තමයි ඔහු කියන්නේ. නෝමන් පලිය වඩන දිවයිනට වාර්තා කරනවා. ගලු මුදර සිද්ධිය ගැන යුරෝපා සංගමයේ වැරදි මතයක හෝ අවබෝධයක එළඹ ඇතනම් යථා තත්ත්වය පහදා දීමට රජයක් ලෙස සැලකිලිමත්ව ක්‍රියා කරන බව විදේශ කටයුතු ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. මේ දේවල් කොහොම වුණත් මීට වඩා පැහැදිලි මේ දේවල් වලට මුහුණ දීම සිදු වුණා නම් මීට වඩා වෙනස් ආකාරයකින් මේ දේවල් වලට මුහුණ දීම සිදු වුණා නම් අද දවසේදී මේ විදිහේ ජාත්‍යන්තර මතිමතාන්තර වලට එහෙම නැත්නම් ඔවුන් මේ තරම් බැල්ම හෙළන කාරණා පිළිබඳව මීට වඩා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි කියන කාරණාව තමයි අපිට නම් කියන්න තියෙන්නේ. මේ කාරණාව පිළිබඳව ඊගව සිරස්තලයත් එකතු වෙන්නේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මියගේ චාරිත්‍රාකුත් එක්කයි තොරතුරු වාර්තා කරන්නේ. ජනතා ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම වගකීමක් කියලා තමයි ඔහු කියන්නේ. චමින්ද සිල්වා දිවයිනට වාර්තා කරනවා. තවදුරටත් ඒ ලිපිය තුල මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ. යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් හා වගකීමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මිය ප්‍රකාශ කරනවා කියලා තමයි ඒ සිරස්තලයෙන් කියවෙන්නේ. විශේෂයෙන්ම මේ සියලු කාරණාත් එක්ක මේ කාරණාව පිළිබඳව දවසේ සියලුම පුවත්පත් වාර්තා කරනවා වගේම විවිධ පාර්ශ්වයන් මේ පිළිබඳව දක්වන අදහසුත් අද දවසේදී අපිට ජාතික පුවත්පත්වලදී මුණ ගැහෙනවා. ඉදිරියේදී අපි මේ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය අතරතුරේදී මෙන්න මේ වගේ
ඉදිරිපත් කිරීමක් තිබෙනවා දිවයින පුවත්පතේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඡායාරූපිකුත් එක්කයි මේ සිරස්තල ඉදිරිපත් කරන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 40ක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. අකිල පෙරේරා දිවයිනට වාර්තා කරනවා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර තිබූ වාහන 40ක් පමණ අතුරුදහන් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කළා කියලා තමයි ඒ සිරස්තලයෙන් දිවයින පුවත්පත ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම යතුරු පැදිවල ඉඳලා කැබ් රථ, ඩබල් කැබ් රථ, මෝටර් රථ මේ ආදී වශයෙන් වාහන ගණනාවක් අතුරුදහන් වෙලා තිබෙනවා කියලා තමයි මේ සිද්ධියත් එක්ක තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. ඒ අතරතුරේ අපි යනවා තවත් ප්‍රධාන සිරස්තලයක් විදිහට දිවයින පුවත්පත ඉදිරිපත් කරන මගියාගේ පහපහරින් දුම්රිය ආරක්ෂකයා මරුට දුම්රිය ආරක්ෂකයේ තූර්ය වද කණ්ඩායමේ නායකයා විදිහටත් ඒ වගේම මේ ආරක්ෂක අංශයේ කටයුතු කරන මෙම පුද්ගලයා මරණයට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව අද දවසේදී සියලුම පුවත්පත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. අතුල් පිටුවල දීර්ඝ විස්තරාත්මක ලිපි කිහිපයක්ම දකින්න පුළුවන්කම ලැබෙනවා. දුම්රිය ගමනක යෙදලා හිටපු මගීන් දෙදෙනෙක් බීමත්ව ඉඳලා තිබෙනවා. ඒත් එක්කම ඔවුන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙනත් නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ පිළිබඳව මේ පුද්ගලයාට ආරක්ෂක අංශයට දැනුවත් කිරීමට පස්සේ ඔවුන්ව අත්අඩංගුවට ගන්නට ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නට ගිහපු වෙලාවේදී පහරක් එල්ල කරලා මේ පුද්ගලයා දුම්රියනුත් එළියට විසු වෙලා මරණයට පත් වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා ඉන්ධන හා සම්බන්ධ කාරණා දවසේදී පුවත්පත් වාර්තා කරනවා. මුලින්ම තිබෙන්නේ ඉන්ධන සගවා ගැනීමක් පිළිබඳව තොරතුරක්. ඉන්ධන සගවාගෙන සිටි පෙරවුම් මලේ කළමනාකරට අත් සිට වූ සිරඳඩවුම් ලබා දීලා තිබෙනවා කියලා තමයි කියන්නේ. හිමිකරුටත් දසදහසක් කළමනාකරට තමයි හිටුවීමේ සිරඳඩුමක් ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම හිමිකරුට රුපියල් 10000ක දඩයක් පනවලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඩීසල් සහ පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට තිබෙදී ඒවා සංගවාගෙන ඉන්ධන නොමැති බව ප්‍රකාශ කරමින් මේ පිරිස කටයුතු කරලා තිබෙනවා. ඒ අනුවයි මේ අත්අඩංගුවට ගැනීම සහ දඩ පැනවීම සිදු කරලා තිබෙන්නේ. විපක්ෂ නායකවරයාගේ චාරිත්‍රාත් එක්ක දවසේදී තවත් තොරතුරක් වාර්තා කරනවා. හෙට විපක්ෂ නායක කාර්යාලයේදී ජාතික සභාවක් පිහිටුවනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ විදිහට ප්‍රකාශ කරනවා. බහුජන සංවිධාන වෘත්තීය සමිති සිවිල් සංවිධාන ආදී සියල්ල එකතු කරගනිමින් රට ගොඩනගන වැඩපිළිවෙලකට නිශ්චිත අවබෝධයකින් ප්‍රවේශ වීමට ජාතික සභාවක් හෙට අඟහරුවාදා දවසේදී විපක්ෂ නායක කාර්යාලයේදී පිහිටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. ඉන්ධනත් එක්ක කතා කරන තවත් සිරස්තල කිහිපයක් අද දවසේදී දිවයින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා. ඒ අනුව ඉන්ධන පොලිමේ මරණ 24 දක්වා ඉහළ ගිහිල්ලා කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. සතියෙන් සතිය ඉහළ යන මේ මරණ සංඛ්‍යාව පිළිබඳව සිතා බලනකොට මේ ක්‍රමවේදයන් තවදුරටත් යාවත්කාලින කරමින් නිවැරදිම ක්‍රමවේදයන් තුලින් ජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයට මේ කටයුතු සිදු කරගන්න පුළුවන් නම් එයයි වටින්නේ. QR ක්‍රමයක් හඳුන්වා දීලා තිබෙනවා. එහි යහපත් ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා කියලා ආරංචි වෙනවා. සහ තොරතුරු වාර්තා වෙනවා. නමුත් ඉන්ධන හරියාකාරයෙන් මේ අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම කියන කාරණාවත් එක්ක මොන ක්‍රමවේදයාවත් අවසානය ඒතරම් හොඳ නැහැ කියලා තමයි හුඟක් තැන්වලදී කියවෙන්නේ. QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම තවත් කල් යන ලකුණු කියලා ඒ අතරතුරේදී දිවයිනයි වාර්තා කරන්නේ. ජාතික ඉන්ධන අවසල බලපත්‍ර ක්‍රමය හේවත් QR ක්‍රමය යටතේ 25 වෙනිදා සිට ඒ කියන්නේ අද සිට වාහන වලට ඉන්ධන නිකුත් කිරීම කරන බව බලශක්ති අමාත්‍යාංශ නිවේදනය කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි තෙල් සංස්ථාව ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ටිකක් ප්‍රධාන උත්සවයක් එමත් සංවිධානය කරගෙන මේ හඳුන්වා දීමේ කටයුත්තක් සිදු වුණා. නමුත් එහි ප්‍රතිඵල තවමත් අපිට අත්දකින්න නැහැ. හරියාකාරයටම අද දවසේදී රට පුරාම මේ ක්‍රියාත්මක වෙනවා කියලා පසුගිය සතියේත් පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. අපි ඒ දේවල් ඔබට වාර්තා කළා. නමුත් අද දවසේදී කියනවා තවදුරටත් කල් යනවා කියලා දිනයක් තවමත් හරියාකාරයෙන් ඉදිරිපත් කරලා නැහැ ඒ පිළිබඳව. නමුත් වාහනවල අවසාන අංකයට ඉන්ධන නොකිත් කිරීමේ කාර්යයේ සතියේදීත් සිදු වුණා. එය යම් තාක් දුරට යහපත් මට්ටමකින් සිදු වුණා. නමුත් එහි අක්‍රමිකතා නොතිබුණා නෙවෙයි. ඒ පිළිබඳව දවසේදී විවිධ ඡායාරූපත් එක්කම තොරතුරු වාර්තා කරලා තිබෙනවා. තවත් පුවත්පත්වල අපි ඒවා පිළිබඳව ඔබට තොරතුරු කියන්න සූදානම් සියත පත්තරය තුලින්. අරගල කරුවන්ට පහර දීම ගැන පාර්ලිමේන්තුව කඩිමින් රැස් කර විවාද කළ යුතු නැහැ. ඇමති ප්‍රසන්න කිරියල්ලට දන්වයි කියලා තමයි
වාර්තා කරන්නේ අරගලකරුවන්ට පහර දීම ගැන පාර්ලිමේන්තුව කඩමින් රැස් කර විවාද කළ යුතු නැහැ කියලා ඇමති ප්‍රසන්න දන්නවා තියනලු කිරියල්ලට ඔය විදිහට තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. අල්ලස් පුවත පරීක්ෂණයට ජනපති කේන්ද්‍රීය පුද්ගල කමිටුවක් ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් ඉල්ලුව බවට සමාජ මාධ්‍ය ජාල ඇතුළු විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍යයේ පළ කර තිබූ ප්‍රවෘත්තිය පදනම් කරගනිමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමට ත්‍රිපුත්කල කමිටුවක් පත් කර තිබේ කියලා දිවයින අද වාර්තා කරනකොට පසුගිය සතියාන්ත පුවත්පත්වලත් මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ තිබුණා. අපි මේ පිළිබඳව මොනවද ඉදිරියට වෙන්නේ කියලා ඔබට කියන්න සූදානම්. බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති තරික් අහමඩ් මෙන්න මෙහෙම කියනවා අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙනවයි කියලා බ්‍රිතාන්‍යයෙන් ශාම් නුවන් ගණේවත්තයි අද දවසේදී දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරතුර වඳුරු උණ මංකි ෆොක්ස් ගැන මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහ කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. දිවයින පුවත්පතත් ඉදිරිපත් කරනවා ඉන්දියාවේ වඳුරු උණ රෝගීන් 4ක් වාර්තා වෙලා තිබෙනවායි කියන කාරණාව. ලංකාවේ තවමත් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ කියලා තමයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ. නමුත් මේ සියල්ල පිළිබඳව අවබෝධයෙන් සිටින්න විශේෂයෙන්ම පිටරටක ඉඳලා යම් කිසි කෙනෙක් පැමිණියා නම් උණ තත්වයක් තිබෙනවා නම් එකට අපහසුතාවයක් තිබෙනවා නම් සමාජගත නොවි පොඩ්ඩක් මේ පිළිබඳව අවධානයෙන් ඉන්න කියන කාරණාව සෞඛ්‍ය අංශ මතක් කරලා තියෙනවා. මේ පිළිබඳව අවධානයෙන් සිටින්න විදේශ රටකට ගිහිල්ලා ආව නම් පසුගිය දවස් කිහිපය තුළත ටිකක් පරිස්සමෙන් සමාජයත් එක්ක කටයුතු කරන්න කියන කාරණාව සහ අවධානයෙන් ඉන්න කියන කාරණාව අපි මතක් කරනවා. සතියකට දවස් 3යි පාසල් අද සිට යලිත් ඇරෙනවායි කියලා අද දවසේ දෙවිනත් වාර්තා කරනවා. සතියන්ති පුවත්පත් එක්කත් මේ වීඩියෝ අපි තොරතුරු බොහොමයක් කතා බහ කරා. බදාදා සහ සිකුරාදා කියන දින දෙක ඔන්ලයින් ක්‍රමයට දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට පවත්වා ගන්නට තමයි තීරණය කළ තිබෙන්නේ. ඒ අනුව ඉතිරි දින 3 තමයි පාසල් යා යුතු දින විදිහට නම් කරලා තිබෙන්නේ. ඒ අතරතුරේදී කොවිඩ් පිළිබඳවත් අද දවසේ සියලුම පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. මුවාවරණ අවශ්‍ය නැහැ කියලා දැන් සති කිහිපයකට පෙර ආතුව තොරතුරු වාර්තා වුණා. නමුත් සෞඛ්‍ය අංශ කියන්නේ යලිත් වතාවක් මුවාවරණ සහ සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක කිරීම අතුලත් කළ යුතු වෙනවා, සමාජගත කළ යුතු වෙනවා. ඒ කාරණාව කොවිඩ් යලියනවා මාස් අනිවාර්ය කරන්න සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ප්‍රදීප් ප්‍රසන්න සමකරෝන් සහ ඒමන්ති මාරම්බේ දිවයිනට ඒ තොරතුරු වාර්තා කරනවා. මේ පිළිබඳව අපි තවදුරටත් ඉදිරියේදී විස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, සූදානම් වෙනවා. විශේෂයෙන්ම ඊටමත් අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු අවස්ථාවක්. කොවිඩ් රැල්ලක් යලිත් ඇති වුණොත් එය ඊටමත් බරපතල තත්වයක්. විශේෂයෙන්ම මේ දවස්වල පෝලිම් වල ඉන්න පිරිස ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සෞඛ්‍ය අංශත් ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. ඉන්ධන පෝලිම් වල, ගෑස් පෝලිම් වල ඉන්න පිරිස එකට ආහාර අනුභව කිරීම, ඊටමත් සමීපව ඇසුරු කිරීම, මේ සියලු දේවලුත් මාස් භාවිතා නොකිරීම, මේ වගේ දේවලුත් එක්ක කොවිඩ් යලිත් වතාවක් රැල්ලක් විදිහට ඇතිවීමේ බරපතල අවධානමක් තිබෙනවා. ඒක නිසා හැම විටම ඒ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්න කියන කාරණාව මතක් කළ යුතුයි. අද දවසේදී දුම්රිය ආරක්ෂකයාගේ මරණයට දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා සහ මගියාගේ පහපාරෙන් දුම්රිය ආරක්ෂකයා මරුට කියන තේමාවත් එක්ක සිරස්තල අපි ඔබට ඉදිරිපත් කළා. එහි ඇතුල් පිටුවල ඒ පිළිබඳව තොරතුරු බොහොමයක් එකතු කරලා ලිපි සකස් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි මතක් කරනවා දිවින පුවත්පතේ ඇතුල් පිටුවේ තොරතුරු වලට අවධානය යොමු කරනකොට. ඒ අතරතුරේදී අද දවසේ ව්‍යාජ අංක තහඩු ගසාගෙන පෙට්‍රල් ගහන්න ඇවිත් මාට්ටු කියලා තවත් කාරණා කිහිපයක්ම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මිනිසුන් Tamanගේ දින එන තෙක් නොඉඳ වෙනත් ව්‍යාජ අංක තහඩුත් එක්ක රථ වාහන යතුරු පැදි රැගෙන තෙල් ලබා ගන්නට ආපු කාරණා ලංකාවේ ස්ථාන කිහිපයකින් වාර්තා වෙනවා. ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදු වෙනවා කියන කාරණාව තමයි අද දවසේදී අපිට ඔබට කියන්න තියෙන විශේෂයෙන්ම. ඒ නිසා එවැනි හොර වැඩ කරන්න යන්න එපා කියලා තමයි කියන්න වෙන්නේ. ව්‍යාජ අංක තහඩු ගහගෙන සමහර දේවල් දැක්කම hina යන මට්ටමින්, මොකද කිසිම අදාළතාවයක් නැති
දේවල් මෝටර රථයකට ලොරි රථවල අංක තහඩු ගහගෙන ආපු අවස්ථාවෙම සමාජ මාධ්‍ය ජාලා තුල ඒ ඡායාරූපත් එක්කම ප්‍රදර්ශන වෙනවා ඉදිරිපත් කරනවා මේ පුවත්පත්වල පවා ඒ දේවල් ඉදිරිපත් කරන එක නිසා එවැනි දේවල් වලට යොමු නොවන ලෙස අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා හැම දිනකටම තෙල් අවශ්‍යයි නමුත් අනවශ්‍ය විදිහට මේ ක්‍රියාදාමයන් කඩාකප්පල්කාරී කරන්නට හරි තවත් කෙනෙකුට අසාධාරණ කරන්නට නොවන නම් තමයි වටින්නේ. ඉන්ධන පෝලිං වල කොවිඩ් බෝවීමේ අවදානමක් තියෙනවා කියලා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගලහේන අද දවසේදී ප්‍රකාශ කරනවා කියලා විශේෂ ලිපියකුත් දිවෙන පුවත්පතේ තිබෙනවා. මේ පිළිබඳව ටිකක් ඔබට තොරතුරුත් කිව්වා. ඒක නිසා අවධානයෙන් ඉන්න හැම මොහොතකම Tamanට ලෙඩ රෝගයක් වැළඳ ගන්නවට වඩා එයින් අත්මිදී සිටින එක තමයි ඊටමත් වටින කාරණේ බවට අපිට මතක් කරන්න තියෙන්නේ. රංජන් නිදහස් කිරීමට යන බව දැනගන්න ලැබුණා. එමත් දිනේෂ් ගුණවර්ධන ඒ විදිහට ප්‍රකාශ කරනවා. බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දී ඔහු නිදහස් කිරීමට සැරසෙන බව තමාට දැනගන්න ලැබී ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනට ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. රංජන් නිදහස් කරන ලෙස නොඑක් සංවිධාන වෙනම කලා ශිල්පීන් රසක් කලක් තිස්සේ කරන ඉල්ලීම අනුව සලකා බලා රංජන් මෙසේ නිදහස් කරන බව තමාට දැනගන්න ලැබුණු අතර ඔහු නිදහස් කරන දිලේම පිළිබඳව සඳහන් කිරීමට අසුරු යයිද නිදහස් කරන රංජන් රාමනායකට අහිමි වූ ඔහුගේ පාර්ලිමේන්තු අසුන යලිත් ලබා දීමට ක්‍රියා කරන්නේදයි විමසූ පැනට හේතුම සිනාසුනේ කියලා තමයි කියන්නේ. මාධ්‍යවේදීන් අද මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳව දිවයින විමසූ මොහොතේ මාධ්‍ය අතර තිබෙන තමාගේ දැඩි හිතවත්කම පැවතිය අද ඊයක නොවේයයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළා කියලා කියනවා. තමා මාධ්‍ය අතර මෙතෙක් ප්‍රශ්න ඇති කර නොගත් බවද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න පිළිබඳව සොයා බලා ඊට විසඳුම් ලබා දෙන බවද හෙතම ප්‍රකාශ කරේ කියලා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. අගමැතිවරයාගේ ඒ ප්‍රකාශයත් එක්ක මාධ්‍යත් එක්ක තියෙන හිතවත්කම් ඒ වගේම විශේෂයෙන්ම රංජන් රාමනායක කලාකරුවා නිදහස් වෙනවා නම් එය හැමදෙනාගේම සතුටට කාරණාවක් කැමැත්තට කාරණාවක් කියන එක මතක් කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ඒතයික්මින් ඔහුට නිදහසක් ලැබේවි කියලා. අපි යනවා මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්නට දවසේදී ජනපති මැදුරෙන් පෞරාණික දජ 40ක් අතුරුදහන් පිත්තල නොබ් 40ක් ඉස්සු 3ක් අත් අඩංගුවට ඒ විදිහටයි අද දවසේදී මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඉදිරිපත් කරන්නේ. එහි ඇතුල් පිටුවට ගමන් කරලා තවත් තොරතුරු ඔබට කියනවා නම් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ඈත අතීතයේ සිට මෙරට පාලනය කළ රජවරුන්, ජනාධිපතිවරුන් සහ විදේශීය නායකයන් සංකේතවත් කිරීම සඳහා ජනාධිපති මන්දිරය තුළ තැන්පත් කර තිබූ විශාල දජ 40ක් පමණ ජනාධිපති මන්දිරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා කියලා කියනවා. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයේ සිට ආරක්ෂිතව අලංකාර ලෙස සකසා තැන්පත් කර තිබූ මේ දජ විශාල පෞරාණික වටිනාකමින් යුතු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ නිසා මේ දජ අනාගත පළපුරට දැක බලා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් මෙරට පාලනය කළ සෑම ජනාධිපතිවරයෙකුම ඓතිහාසික වටිනාකමින් යුතු මේ දජ සහ එහි තිබූ කෞතුක භාණ්ඩ ආරක්ෂා කර තිබූ බවත් හේතම ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. කෙසේ වෙතත් එහි ඇති පෞරාණික වටිනාකමින් යුතු දේපළ වලට සිදු ඇති හානිය ගණනය කළ නොහැකි බවද පුරාවිද්‍යා නිලධාරීන් පවසා ඇතැයි වාර්තා වෙනවා. කොහොම නමුත් වෙනත් ජනාධිපති මන්දිර කෙසේ වෙතත් ජනාධිපති මන්දිරයේ පියගැට පෙළ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් කෝටි 10කට වඩා වැඩි මුදලක් වැය වෙනු ඇතැයි වාර්තා වෙනවා. මේ කෝටි 10කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා ප්‍රතිසංස්කරණය කරන්න කියලා කියන්නේ මන්දිරයේ පියගැට පෙළට පමණයි. මේ සියලු මුදල් ඔබේ අපේ මුදල් වලින් තමයි වියදම් කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ සිදුවීම සිදු වෙලා අවසන් ඉදිරියේදීවත් මෙවැනි දේවල් නොකරන්නට රටවැසියන් පුරවැසියන් විදිහට අපි හැමෝම අදිෂ්ඨාන කරගත යුතුයි කියන කාරණාව නම් ප්‍රකාශ කළ යුතුමයි. මොකද මේ විනාශ කරලා තිබෙන්නේ අපේම දේවල්. ෆයිසර් එන්නත්වල කල්ලිකුත් වීම කල් දමයි. මව්බිමයි වාර්තා කරන්නේ ඊළඟ සිරස්තලය මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගවල කල්ලිකුත් වීමේ දිනය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශ වලට අනුව එම තීරණයට එළඹ ඇතැයි පැවසෙනවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. මොකද මේ ෆයිසර් එන්නත්වල කල්ලිකුත් වීමේ දිනය ඇවිල්ලා තිබෙනවා. නමුත් මේ විදිහට සොයා බලා මේ නිර්දේශන වලට අනුව එය තීරණය කළා තියෙනවා කියලා තමයි අද දවසේදී මේ පුවත තුලින් වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇමරිකාවේත් කලේ මෙහෙමයි. ජනපති තානාපතිවරුන්ට කියයි
ජනාධිපතිවරයාගේ ඡායාරූපයත් එක්ක අපි මේ සිද්ධිය ගෝල්ෆේස් මෙහෙයුමේ කාරණාවන් පිළිබඳව කතා බහ කරනකොට දිවෙන පොත්පතත් එක්ක ටිකක් දීර්ඝව සාකච්ඡා කරපු කාරණාව මව්බිම වාර්තා කරනවා ඇමරිකාවෙත් කලේ මෙහෙමයි කියලා. අනිත් දේවලුත් ඉතින් ඇමරිකාවේ විදිහටම කරනවා නම් තමයි හොඳ එහෙම නේද බලන් ගියපුවාම. කොහොම නමුත් ඊළඟ සිරස්තලයෙන් කියන්නේ QR සංකේතය අනුව අද සිට තෙල් දෙන්නේ QR සංකේතයට අනුවයි කියලා තමයි කියන්නේ විශේෂ බාර අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. රට පුරා ඉන්ධන හල් තුල අද සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රම වේදේ යටතේ ඉන්ධන ලබා දෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය පවසයි. එසේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් ඉන්ධන හල් 20ක් ආශ්‍රිතව කළ මෙම ක්‍රමවේදය අත්හදා බැලීම සාර්ථක ලෙස කළ බවත් ඒ සඳහා වාහන 4708ක් යොදාගෙන ගෙනුණු බවත් අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි කියලා මව්බිම පුවත්පත වාර්තා කරනවා. අපි මීට විනාඩි කිහිපයකට පෙර ආතෝ ඉදිරිපත් කරා දිවයින පුවත්පතෙන් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම තවත් කල් යන ලකුණු තියෙනවා කියලා. නමුත් මව්බිම පුවත්පතේදී මේ මුල් පිටුවේ සිරස්තලය තුල කියන්නේ QR ක්‍රමයට තෙල් ලබා දීම අද සිටම ක්‍රියාත්මක වෙනවයි කියලා. අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ හරියටම කියලා. ගෝල්ෆේස් සිද්ධිය ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නට සූදානම් කියන කාරණාව අද දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයට අවම පිරිසක් ගෙන්වීම තවත් මාසයක් ඉදිරියට සිදු කරන්නට සූදානම් කියලත් තවත් සිරස්තලයක් ඉදිරිපත් කරලා තිබෙනවා. සජිත්ගෙන් ජාතික සභාවක් ජනතා ප්‍රශ්න වලට උත්තර සෙවීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇතැයි කියලා මව්බිම වාර්තා කරනකොට අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව තොරතුරු ඔබට ගෙනාවා දිවයින පුවත්පතත් එක්ක. ධම්මික පෙරේරා මහතා පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා වෙනවා. ධම්මිකගේ අවසන් තීරණය අද කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හිටපු ඇමති ධම්මික පෙරේරා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන බවට පළ වූ මාධ්‍ය වාර්තා සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට තමන් පත් කරන්න කියලා ඉල්ලීමක් තිබෙනවා කියලා කියනවා. ඒ අනුව එහි තවත් තොරතුරු ඔබට අපි ප්‍රකාශ කරන්න සූදානම්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් විශාල පිරිසක් ඉල්ලා ඇතැයි මේ පක්ෂ ආරාධ්‍ය මාර්ග සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස පත් කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් නැති වූ පුරප්පාඩුවටයි. කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඉවත් වනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය අද ගැනීමට නියමිත බව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී පවත්වන බව ඊට පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිටත් සහභාගී වීමට නියමිත බවද සඳහන් වෙනවා කියලා තමයි මේ තොරතුරේ කියන්නේ. ධම්මික පෙරේරා මහතා ඉල්ලා අසුහොත් එම මන්ත්‍රී ධුරයට පත් කිරීමට තිදෙනෙකුගේ නම් යෝජනා වෙලා ඇති බවත් සඳහන් වුණත් ඒ පිළිබඳව අවසන් තීරණය තවම ගෙන්නව ඇති බවද පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි කියලා මේ තොරතුරේ වැඩිදුරටත් සඳහන් කරනවා. මේ මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර විලි ගමගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති එස් අමරසිංහ යන මහතුරුන්ගේ නම් යෝජනා වෙලා ඇති බවත් වාර්තා වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමේ කාරණාව හා සම්බන්ධ තොරතුරු වාර්තා වෙන්නේ. අවසන් තීරණය ගන්නේ අද කියලා තමයි මව්බිමත් වාර්තා කරන්නේ. මේ සිරස්තලයත් එක්ක තවත් සිරස්තල ගණනාවක් මත වෙනවා මව්බිම පුවත්පත ඉදිරිපත් කරන. රනිල්ට මාස 3ක් කල් දෙමු. මෙරට තුල පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි යුගලව සිට පැවති ප්‍රභූ දේශපාලනයේ අවසන් පුරුක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අපේ ජන බලවේගයේ ජන බලපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලිය රතන හාමුදුරුවෝ කරන ප්‍රකාශයක් තමයි ඔය තියෙන්නේ. වජිරත් ඇතුළට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දියුරුම් දීම සහ ඒ නිසා පුරප්පාඩු එක්සත් ජාතිපක්ෂයේ ආසනයට වජිර මහත්මයා ඇතුළත් වෙලා තිබෙනවායි කියලා තොරතුරු වාර්තා කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකට පොහොට්ටුවේ සහාය ලබා දෙනවා කියලා සිරස්තලයකුත් අද දවසේ තියෙනවා. පාසල් සතියකට දින 3යි මේ කෙටි සිරස්තල කිහිපයක් මේ ඉදිරිපත් කරන්නේ. දුම්රිය යාමකගේ ඝාතනය ගැන විමර්ශන ආරම්භයි. මීටර 100ක් තුරින් වැටි තිබූ මලසිරුර සොයාගනී කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් සමගම පොලිසියට කැත්තෙන් කෙටු සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට ඔය විදිහට සිරස්තල කිහිපයක් මත දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරලා තිබෙනවා. එහෙනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ තවත් ජාතික පුවත්පත් කිහිපයක තොරතුරු ඔබට වාර්තා කරන්නට අපි සූදානම් රැඳිලා ඉන්න සියත පත්තරේ සමගින්.
යළිත් අපි ඔබ සමගින් අත්වල බඳ ගන්නවා සිත පත්තරයේ සමගින් ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පටන් අභ්‍යන්තරයට ගමන් කරමින් ඔබට වටින බොහෝ දේවල් තෙල්න කරනවා අපි හැමදාම උදෑසන 6:30 සිට අපි යනවා දිනමින පුවත්පතට සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පක්ෂ 나යකයන් සමග සාකච්ඡාවකට අගමැති ප්‍රමුඛ කණ්ඩායමක් කියලා තමයි මුල්ම සිරස්තලයේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ. පළමු සාකච්ඡාව පැවැත්වෙන්නේ හෙට දවසේදී කියලාත් කියනවා. අපි බලමු මොනවද ඉස්සරහට සිදු වෙන්නේ කියලා. අගමැති ප්‍රමුඛ කණ්ඩායම මොනවද ඊළඟට සිදු කරන්නේ කියලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න යන ගමනේදී. ඊළඟ සිරස්තරයේ ඩීසල් හා පෙට්‍රල් සංගව පිරුම්හල් කළමනාකරුට මාස 3ක සිර දඬුවමක් දඬුවම වසර 3කට අත්විටුවයි කියලා කියනවා. දසදහසක දඩයකුත් නියම කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව තොරතුරු ටිකක් වාර්තා කරා ඔබට කලින් ඉදිරිපත් කරපු පුවත්පත් එක්ක. ආමේනියාවේ පැවති ජීව විද්‍යා ඔලිම්පීඩියා තරඟයෙන් ජාපනයේ හර්ෂාන්ට ලෝකඩ පදක්කමක්. ඒ විදිහට තමයි තවත් දක්ෂයෙකුගේ තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ආමේනියාවේ පැවති ජීව විද්‍යා ඔලිම්පීඩියා තරඟයෙන් යාපනයේ හර්ෂාන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරලා තියෙනවා දිනාගත තිබෙනවා කියන කාරණාව. මේ පෙරහැර මංගල්‍ය කාලය ඉතින් ඒ පිළිබඳව කතා බහ කරනකොට දිනමින පුවත්පත වාර්තා කරනවා කතලගම ඇසල මංගල්‍ය 29 වෙනිදා ඉඳලා පැවැත්වෙනවායි කියන කාරණාව. වර්තමාන තත්ත්වයන් සියල්ලත් අවබෝධ කරගනිමින් විශේෂයෙන්ම කොවිඩ් වගේ තත්ත්වයන් පිළිබඳවත් අවධානය යොමු කරලා මේවට සහභාගී වෙන්න කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඇසල පෙරහැර මංගල්‍ය 29 වෙනිදා ඉඳලා ආරම්භ වෙනවා. ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රැස්වීමේ අයිතිය තහවුරු කරනවා ජනපති රාජතාන්ත්‍රික නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කරනවා කියලා සිරස්තලය අද දවසේ ඉදිරිපත් කරන්නේ දිනමින. ඒත් සමගම ඉන්ධන අවසර පත පිළිබඳව තොරතුරු දිනමිනත් වාර්තා කරනවා. ඉන්ධන අවසර පත අත්හදා බැලීම් සාර්ථකයි කියලා තමයි කංචන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා කියලා දිනමින අද දවසේදී වාර්තා කරන්නේ. වජිර අබේවර්ධන මහතාගේ දිවුරුම් දීම අනිද්දා දවසේ සිදු වෙනවා කියලා අද දවසේදී තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත. මේ ජනාධිපතිවරයාගේ පත්වීමත් සමගම එම ආසනය එම මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධන මහතාට ලැබෙනවා සහ ලබා දෙනවා සහ ඒ අනුව ඔහුගේ දිවුරුම් දීම අනිද්දා දවසේදී සිදු කරනවා කියන කාරණාව. කිහිලි කරුවරින් ඇවිදින එරියදුරාගේ මෝටරයට මිදුලේ සෙල්ලම් කළ දැරියක් බිලි වෙලා තිබෙනවා කියන කාරණාව අද දවසේදී පුවත්පත් කිහිපයකම මේ තොරතුරු වාර්තා කළ තිබෙනවා. දිනමින මුල්ම පිටුවට සිරස්තලයක් විදිහට ඉදිරිපත් කරනවා. ලෝපුරා වඳුරු උණ හිසෝසවයි WHO ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි. ඉන්දියාවෙන් තවත් රෝගියෙක් හමු වුණයි කියන කාරණාවයි මේ ඔබ දකින්නේ. කහවත්තේ පතලක් කඩා වැටි සිරූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට ඊයේ දවසේ වාර්තා වුණු තවත් විශේෂම සිදුවීමක් කහවත්ත ප්‍රදේශයේ මැණික් යැරීමේ නිරත වෙලා තිබුණු පිරිසක් හිටපු පතලක් කඩා වැටීමෙන් කීප දෙනෙක් මෙතනදී තුවාල ලබලා තිබෙනවා. හිරවුණු දෙදෙනෙක්ව බේරාගෙන තිබෙනවා. ඉන්න එක අයෙක් තමයි මේ මිය ගිහලා තිබෙන්නේ. සිරවු දෙදෙනාගෙන් එක් අයෙක් මරණයටපත් වුණා කියන කාරණාව වාර්තා කරනවා දිනමින. ගාල් කළ ලොරි වලින් රැට ඩීසල් අදින කළුතර කල්ලිය සොයා මෙහෙයුමක්. ඡායාරූප කිහිපයකුත් එක්කම දවසේදී තොරතුරු වාර්තා කළ තිබෙනවා. මේ පිළිබඳව පුවත්පත් කිහිපයක්ම ගාල් කරලා තියෙන ලොරි රථවලින් මහා රාත්‍රියේදී ඩීසල් අදින හොරු කල්ලියක් ඉන්නවයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් එක්කම තෙල් පිළිබඳව කතා බහ කරනකොට අපි කලිනුත් ඔබට පුවත්පත් කිහිපයක් ආශ්‍රයෙන් ඉදිරිපත් කරපු කාරණාවක් දිනමින පුවත්පත් දවසේදී ඡායාරූපිකුත් එක්කම හොරට පෙට්‍රල් ගහන්න යතුරු පැදිය අංක තහඩුවේ ඇණෙන් මහට්ටු කියලා තොරතුරක් වාර්තා කරනවා. මේ තොරතුරු පිළිබඳව තවදුරටත් ඔබට කරුණු කියනවා නම් පොලිමක හිටපු මේ මෝටර යතුරු පැදියේ එක ඇණයක් බුරුල්ලා තිබෙනවා දැකපු ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳව සොයා බලලා ලිය කිවිලි මොනවද තියෙන්නේ මේ යතුරු පැදියට කියලා බලන වෙලාවේ තමයි ආරංචි වෙන්නේ සොයාගන්නේ. මේ වෙනත් යතුරු පැදියක අංක තහඩු යොදාගෙන තෙල් ලබා ගන්න මේ යතුරු පැදිය රැගෙන ඇවිත් තිබෙනවායි කියලා. ව්‍යාජ අංක තහඩු භාවිතා කරමින් යතුරු පැදි ධාවනය කිරීම කියන චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරා තිබෙනවා. අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළඳින්න විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා සිරස්තලය වාර්තා කරනවා. අපි ටිකක් දීර්ඝව මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා ඔබට මීට පෙර ආතුව කොවිඩ් තත්ත්වය යලිත්
උද්ගත වීමත් එක්ක උස්සන්න වීමත් එක්ක අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳීමේ කටයුතු සිදු කරන්න කියන කාරණාවයි කියන්නේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා. සජබත් ජාතික සභාව හෙට ආරම්භ වෙනවයි කියලා තවත් සිරස්තලයක් කෙටි සිරස්තල අතරට එකතු කරලා තිබෙනවා. ඒ අතරතුරේදී පැහැරගත් T56 අවි දෙකෙන් එකක් දියවන්නා ඔයේ තියෙනවයි කියලා ඔය තිබිලා සොයාගත්තයි කියලා ඊතරතුර වාර්තා වෙන්නේ. මේ පාර්ලිමේන්තු ආසන්නයේ සිදුවුණු සිද්ධාමයත් එක්ක T56 ගිනි අවි දෙකක් පැහැර ගැනීම සිදු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව මැති සභේත් යම් කාරණා කතා බහ කරා. ඒ තොරතුරේදී මේ දෙකම හොයාගන්න බැරි වෙලා තමයි තිබුණේ. දැන් එකක් ඔන්න දියවන්නා ඔයේ තිබිලා සොයාගෙන තිබෙනවායි කියලායි තොරතුර වාර්තා වෙන්නේ. ඩලස් කණ්ඩායම වෙනමම ජනාධිපති ධූර අපේක්ෂාවෙන් තරඟ වැදුණු ඩලස් මහතාගේ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම දැන් ඔන්න වෙනමම එකතු වෙලා තිබෙනවායි කියලා තොරතුර වාර්තා කරනවා. 22 වන සංශෝධනය 27 මැති සභයට මේ 22 වෙනි සංශෝධනය පිළිබඳව කාලාන්තරයක් තිස්සේ විවිධ කතා බහ විවිධ වෙනස්කම් විවිධ අදහස් දැක්වීම එක්ක ඉදිරියට ආපු කාරණාවක් 27 වෙනිදා එය මන්ත්‍රණ සභාවට මැති සභයට ගන්නවයි කියන කාරණාවයි අද දවසේ දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. දුම්රියෙන් විසුණු ආරක්ෂක නියාමකගේ මරණය පිළිබඳව තොරතුරු අද දවසේ දිනමිනත් වාර්තා කරනවා ඡායාරූපිකුත් එක්ක. බීමතින් සිටි දෙදෙනෙක් ධාවනය වෙමින් තිබූ කංකසන්තුරේ දුම්රියේ ආරක්ෂකයෙකුට පහර දීලා දුම්රියෙන් විසුණු ආරක්ෂක නියාමක මරුට සැක දෙදෙනා අත් අඩංගුවට කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඔය විදිහට තමයි දවසේදී දිනමින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. ඇතුල් පිටුවට ගිහිල්ලා බැලුවොත් එහෙම නව දුම්රිය ගාස්තු අය කිරීමට ස්ථානාධිපතිවරු එකඟ වෙති. වර්ජනය අවසන්. දුම්රිය වර්ජනයක් පිළිබඳව අපිට ඔබට ඊයේ දවසේදී ප්‍රකාශ කළා. මේ අනුව අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා මේ ලිපිය. තුලින් දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර ඊයේ පැවති සාකච්ඡාවේදී නව දුම්රිය ගාස්තු අය කිරීමට එකඟ වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බවත් ඒ අතර ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අතහැරීමට එකඟ වූ බවත් දුම්රිය සමානාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරලා තිබෙනවා කියලා තමයි ඒ ලිපියේ තවදුරටත් සටහන් කරලා තිබෙන්නේ. ඩීසල් ලිටර් 420ක් පෙට්‍රල් ලිටර් 120ක් හොරෙන් නැද්ද සැකකරුවෙක් දැලේ. දැන් ඒ පිළිබඳව ආරක්ෂකංශ දිගින් දිගටම කටයුතු කරනවා කියන කාරණාවත් එක්ක අපිට මතක් කරන්න තිබෙන්නේ මේ වගේ අකටයුතුකම් වල යෙදෙන්නට එපා. විශේෂයෙන්ම හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ Tamanට අවශ්‍ය තෙල් ටික ලබා ගන්නට දවස් ගණන් පැය ගණන් මහා අවුවේ මහා රාත්‍රියේ පෝලිං වල රැඳී සිටිමින්. ඒක නිසා මෙවැනි දේවල් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව යම් තොරතුරු දන්නවා නම් ඔබටත් පුළුවන් ආරක්ෂක අංශ දැනුවත් කරන්නට. ඒ පිළිබඳව මතක් කරනකොට ඊළඟට අපි යනවා කොවිඩ් පිළිබඳව තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන විශේෂ ලිපියක් අද දවසේදී දිනමින පුවත්පතේ ඇතුල් පිටුව සටහන් කරලා තිබෙනවා. වෛද්‍ය හේමන්ත හේරත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු පර්යේෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එතුමාගේ අදහස් දැක්වීමකුත් එක්ක සකස් කරපු විශේෂ ලිපියක්. පරිස්සම් නොවුනොත් කොවිඩ් මරණ වැඩි වේවි. ගෝලීය වසංගතයක් වූ COVID-19 වෛරසය වසර 3ක පමණ කාලයක් ශ්‍රී ලංකාවටද මහත් ව්‍යසනකාරී තත්ත්වයක් උදා කරලීය. ශ්‍රී ලංකා රජය මගින් මහත් පරිශ්‍රමයක් දරා මේ රටේ සෞඛ්‍ය නීති පද්ධතිය ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව කොවිඩ් වසංගතයට එරෙහිව ලොව සාධන ලද නොයෙක් එන්නත් වර්ග මෙරටට ගෙනාවා. එහෙත් වර්තමාන වෙන විට යලිත් මෙරට COVID-19 වසංගතයේ හිසෝසවන ආකාරයක් දක්නට ලැබේ. ඒ පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු පර්යේෂණ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරපු සාකච්ඡාවේ තොරතුරු තමයි මේ තුල තිබෙන්නේ. ඒයින් උපුටා ගැනීම කිහිපයක් කරොත් මේ මොහොතේදී සමාජයට වටේවි. කොවිඩ් එන්නත් මගින් අතුරු ආබාධ ඇතිවන්නේ නැහැ. කොවිඩ් ක්‍රමානුකූලව හිස ඔසවන බව දක්නට ලැබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගන්නට පුළුවන් කියලා ඒ ලිපිය තුල තිබෙන වැදගත්ම කාරණා කිහිපයක් අපිට ඔබට ඉදිරිපත් කරන්න ඉඩ ගඩක් තිබෙනවා. ජනාධිපතිගෙන් ප්‍රවාහන ඇමතිට උපදෙස් ලබා දුන්නයි කියන කාරණාව අද දවසේදී ඉදිරිපත් කරනවා. පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හා වෑන් වලට ළංගමින් තෙල් දෙන්න කියලා ජනාධිපතිවරයා ප්‍රවාහන ඇමතිට උපදෙස් ලබා දීලා තිබෙනවා. QR කේත ක්‍රමයේ කඩමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා කියලත් මේ අතුලත තිබෙන ලිපි තුල සටහන් කරලා තිබෙනවා. ඊට පස්සේ අපි ඇමති අමරවීර මහතා කරන ප්‍රකාශයකට යන සූදානම් වෙනවා. ඉන්දියා රජය දුන් යූරියා ටොන් 65000න් ටොන් 15000ක්
තේ වගාවට වෙන් කරලා තිබෙනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. තේ වගාවට ඇත්තටම විශේෂ අවධානයක් යොමු කිරීම හරි වටිනවා. මොකද තේ කියන්නේ අපේ රටට ඩොලර් ගෙනෙන සුවිශේෂීම මාධ්‍යයක්. ඒ අනුව තේ වල තත්ත්වය පිළිබඳව සිලෝන් ටී කියපුවාම ලංකාවේ තේ කියපුවාම ලෝකෙ ලොකු පිළිගැනීමක් තිබෙනවා. ඒ පිළිගැනීම කඩා වැටෙන තැනකටපත් වෙනවා මේ පොහොර ප්‍රශ්නයත් එක්ක. හොඳ තේ අපනයනය කරන්නට ඉඩකඩක් නොලැබීමත් එක්ක ඒක නිසා තේ සඳහා පොහොර වෙන් කිරීම ඊටමත් හොඳ කාරණාවක් කියලා අපිත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ ආකාරයටයි අපිට දවසේදී දිනමින පුවත්පතට අවධානය යොමු කරනකොට ඔබට කියන්න තිබෙන තොරතුරු විදිහට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. අපි තවත් පුවත්පතකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඒ තමයි අද පුවත්පත. අද පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ ලබන මාසයේ අතුරු අයවැයක්. ලබන මාසයේදී අතුරු අයවැයක් එනවයි කියන කාරණාව 2019ට පෙර පැවති බදු ව්‍යුහය යලිත් හඳුන්වා දීමට යනවා කියලා කියනවා. කෙටි කාලයක් තුර ආර්ථික ස්ථාවර කිරීම පදනම බවට පත් වෙලා තිබෙනවා කියලා තමයි එහි අනුසිරස්තල ඉදිරිපත් කරන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් රජය විසින් 2022 අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ලබන මාසයේ වේදිකාව සූදානම් කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. වර්තමාන ආහාරයේ අර්බුදය සහ ජීවන වියදම් ඉහළ යාම මත පදනම් වූ මුදල් අමාත්‍යාංශ විසින් සංශෝධන පනත් කෙටුම්පතේ මුළු වියදම ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලියන 3.6 සිට රුපියල් ට්‍රිලියන 4.6 දක්වා සංශෝධනය කරනු ඇතයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව 2022 අයවැය වෙනුවට අතුරු අයවැයෙන් සියලුම වියදම් සහ ආදායම් ඇස්තමේන්තු වෙනස් කරනු ඇතයි කියලත් මේ ලිපියේ සඳහන් වෙනවා. ආදායම් බදු ආදායම බදු නොවන ආදායම් පළාත් සභා ආදායම සහ ප්‍රධාන ඇතුළු මුළු ආදායම 2022 වර්ෂය සඳහා රුපියල් ට්‍රිලියන 2.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇත කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී තෙල් ප්‍රශ්නය ගැන කතා කරනකොට තෙල් හා බැඳුණු ඡායාරූපයක් දවසේදී ඉදිරිපත් වෙනවා. මියන් රාජාත් තෙල් පොලිමේ කියලා තමයි සිරස්තලය ඉදිරිපත් වෙන්නේ. ඔබ මේ දකින්නේ ඒ ඡායාරූප ප්‍රවෘත්තිය. මහා කතරගම පෙරහැර මංගලයට සහභාගී වීම සඳහා මහනුවරින් පිටත් වීමට පෙර කටුකස්තොට ඉන්ධන පිළිබිඹුවලට ඉන්ධන ලබා ගැනීම සඳහා මියන් රාජා අරගත් වාහනයද පැමිණ තිබෙනවා. රටේ පවතින ඉන්ධන හිඟයත් සමගම ජනතාව දින ගණන් පොලිම් වල රැඳී සිටි නමුත් හස්තිය අරගෙන ආරතය සඳහා ඉන්ධන ලබා ගැනීමට එම ස්ථානයේ සිටි පිරිස කටයුතු කරලා තියෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියන්නේ. මියන් රාජටත් අන්තිමේදී පොලිමේ ඉන්න සිද්ධ වෙලා. නමුත් පොලිමේ තියන්නේ නැතුව මියන් රාජා රැගෙන පැමිණි රථයට ඉන්ධන ලබා දෙන්නට ඒ පොලිමේ හිටපු මිනිසුන් බොහොම කාරුණික වෙලා තියෙනවා. පාසල් අද සිට යලි ආරම්භ වෙයි. දකුණු පළාතේ පාසල් දින 5ම පැවැත්වේ කියලා කියනවා. සෙසු පළාත්වල පාසල් දින 3යි කියලා තමයි කියන්නේ. ඒ අනුව දකුණු පළාතේ හැර සෙසු පළාත්වල සෑම සතියකම සෞන්දාංගාරවද බ්‍රහස්පතින්දා යන දින 3එහි පාසල් පැවැත්වීමට නියමිතයි කියලා කියනවා. දකුණු පළාත් සභාවට අයත් පාසල් අද දිනේ සිට දින 5ම පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා කියලා කියනවා. ඒ අනුව දකුණු පළාතේ සියලුම පාසල් 25 වෙනිදා සිට සතිය දින 5 තුලම පැවැත්වීමට ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දීලා තිබෙනවා. විශේෂ ඉන්ධන දුෂ්කරතා තිබෙන ප්‍රදේශ තුල පිහිටි පාසල් සහ ගුරුවරුන් සඳහා පමණක් සතිය දින 3ක් පමණක් පාසල් පැවැත්වීමට හා ඒ සඳහා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ විශේෂ අනුමැතියක් ලබාගත යුතු බවද එහිදී තීරණය කරා කියලා තමයි කියන්නේ. ඊළඟට අපි යනවා කල් ඉක්ුත් වීමට තිබූ ෆයිසර් එන්නත තවත් මාස 3කට දීර්ඝ කරයි. මේ පිළිබඳව අපි තොරතුරු ඔබට වාර්තා කළා. මේ අද පුවත්පතේ දකින්න සිරස්තලය ඒ තුල සඳහන් වෙනවා ලබන 31 වෙනිදායින් කල් ඉක්ුත් වීමට නියමිතව තිබූ මේ මාස 31 වෙනිදායින් කල් ඉක්ුත් වීමට නියමිතව තිබූ කොවිඩ් මර්ධන ෆයිසර් එන්නත්වල කල් ඉක්ුත් වීමේ කාලය ඔක්තෝබර් 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ. අදාළ නිෂ්පාදන සමාගම් විසින් සෞඛ්‍ය සංවිධාන වලට සිදු කරන ලද දැනුම්වත් කිරීම තුළ එම සංවිධාන විසින් මීට අදාළ නිර්දේශ නිකුත් කරලා තියෙනවා කියලාත් කියනවා. ඒ පිළිබඳව අද කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අදාළ නිර්දේශ නිකුත් කිරීම වහාම මෙරට ඖෂධ අධිකාරිය විසින්
ෆයිසර් සමාගමෙන් අදාළ දත්ත තහවුරු කර ගැනීමට කටයුතු කළ බවයි. ඒ අනුව ඒ පිළිබඳව ඖෂධ අධිකාරිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණයට දැනුවත් කිරීමෙන් අනතුරුව එන්නත්වල කල්ලිකුත් වීමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කළා කියලා තමයි ලිපියේ සම්පූර්ණ වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ. පෞද්ගලික බස් 50ක් අද සිට ධාවනයට විශේෂයෙන්ම සෞඛ්‍ය පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා දීම ළංගම ආයතනයනුත් සිදු කරයි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ අනුව 75ක් පමණ බස් රථවලට ඉන්ධන ලබා දෙන්නට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව බස් රථවලින් 50ක් අද ඉඳලා ධාවනය කරනවා කියලා අද පුවත්පත වාර්තා කරනවා. රාජ්‍ය සේවකින් සේවයට කැඳවීම සීමා කිරීම තවත් මාසයකට වළංගුයි. රජයේ කාර්යාලය වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛනයේ සඳහන් විදිහට ඊයේ සිට ඉදිරි මාසයේ කාල සීමාවක් සඳහා වළංගු වන පරිදි නව චක්‍රලේඛනයක් නිකුත් කරලා තිනවා කියලා තමයි මේ ලිපියෙන් තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපතිවරයාගේ යලි අවධානය කිරීමේ කාරණාවක් පිළිබඳව තියෙනවා. ඒ තමයි සාමකාමී ප්‍රජනරත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කරනවා කියලා යලිත් වතාවක් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. මංකි ෆොක්ස් වෛරසයේ ව්‍යාප්තිය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කරනවා. ගෝලීය වශයෙන් මේ ඉතාමත් හදිසි තත්ත්වයක් විදිහට ප්‍රකාශ කරනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. මේ සියලුම පුවත්පත්වල මේ තොරතුරු අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙනවා. අරගල භූමියේ පිරිසට පහර දීම ගැන පාර්ලිමේන්තු විවාදයේ 27 වෙනිදා පැවැත්වුණා කියලාත් කියනවා. අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස් ගෝඨා ගෝගම අරලිය භූමිය අරගල භූමියේ සිටි පිරිසට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ විවාදයක් පාර්ලිමේන්තුවේදී අනිද්දා පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකඟතාවය පළ වී ඇති බව වාර්තා වෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. සිදුවීම සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව අද දිනේදී රැස් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් පෙරේදා ඉල්ලීමක් කළා කියලා කියනවා. මේ පිළිබඳව ආණ්ඩු පක්ෂය තුල සාකච්ඡා කර ඇති අතර ඉන්ධන අර්බුද හේතුවෙන් පාර්ලිමේන්තුව 25 වෙනිදා රැස් කිරීම සහ මන්ත්‍රීවරුන් කැඳවීම ප්‍රායෝගික වශයෙන් දුෂ්කර බැවින් හදිසි නීති ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා රැස් වන අවස්ථාවේදී එම කාරණේ විවාදයට ගැනීමට ආණ්ඩු පාර්ශවය අදහස් කරගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. බොරතෙල් මිල තවත් පහළට ඉතා හොඳ ආරංචියක්. ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල ගණන් ඊයේ දින වෙනුවට තවදුරටත් පහළ ගොස් තිබූ ආකාරය පෙළනුම් කර තිබේ. අනුව බෙන්ට් බොරතෙල් බැරලයක මිල පෙර දිනයට සාපේක්ෂව 0.64කින් පහළ ගොස් ඇත. ඇමරිකානු ඩොලර් 103.2 ලෙසත් ඇමරිකානු WTI බොරතෙල් බැරලය මිල 101.71කින් පහළ ගොස් ඇත. ඇමරිකානු ඩොලර් 94.70 ලෙස එය සටහන් වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් ඉතින් ලංකාවේ ඉන්ධන මිලත් පහළ යයි නේද? මොකද මිල සූත්‍රයත් එක්කනේ මේ සියලු දේවල් සිදු කරන්නේ. එතකොට අනිවාර්යෙන්ම ඉදිරි දවස්වලදී ලංකාවේ ඉන්ධන මිලත් අපිට අඩු වෙලා අඩු මුදලකට තෙල් ටික ලබා ගන්න පුළුවන් වෙයි. අපි එහෙම තමයි හිතන් ඉන්නේ. ඒ අතරතුර අභ්‍යන්තර ප්‍රවෘත්ති තුලත් තවදුරටත් තොරතුරු වාර්තා වෙනවා. සභානායක ධූරයට වෙනත් මන්ත්‍රීවරයෙක් කියලා සිරස්තලයක් තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමත් සමගම පාර්ලිමේන්තුවේ ඔහු දරූ සභානායක ධූරය සඳහා වෙනත් මන්ත්‍රීවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න හෙට පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී අවසන් තීරණය ගනු ලබන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරලා තියෙනවා. වසර 3කට පසුව උතුරු නැගෙනහිර සිට බැතිමත්තු පාදයාත්‍රාවෙන් කතරගම බලා ගමන් ආරම්භ කරලා තියෙනවා කියලා විශේෂ ලිපියක් අද දවසේදී ඉදිරිපත් කරනවා. කිතා කෙටි ලිපියක්. නමුත් ඡායාරූපත් එක්ක ඒ තොරතුරු වාර්තා කරන්නේ කතරගම සන්දිම දේවප්‍රිය විසින්. ඔය අතරතුරේදී මංකි ෆොක්ස් වෛරස් ව්‍යාපෘතිය පිළිබඳව ගෝලීය තත්ත්වයක් ප්‍රකාශ කරලා තිබෙනවා. ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා කියලා අද දවසේදී පුවත්පත් මුල් පිටුවේ සිරස්තලවල තොරතුරු වාර්තා කරනකොට ඇතුල් පිටුවකට ගිහිල්ලා ඒ තොරතුරු කීපයක් ඔබට කිව්වොත් හරි වටේ. ලෝපුරා රටවල් 75ක ආසියාසියන් 16000ක රාජ්‍ය සංඛ්‍යාවක් ඉන්නවායි කියලා වාර්තා වෙනවා. නවදිල්ලි නුවරින් මංකි ෆොක්ස් ආසාදිතයෙකු හමු වෙලා තිබෙනවා කියලා අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව ලංකාවේ තවමත් මේ පිළිබඳව වාර්තා වෙලා නැතත් මේ පිළිබඳව අවධානයෙන් ඉන්න කියන කාරණාව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම පිටරටක ඉඳලා ලංකාවට ආපු කෙනෙක් එමු ඉන්නවා නම් ටිකක් ඒ පිළිබඳව වැඩි අවධානයකින් පසු වෙන්න කියලා තමයි අපට කියන්න තියෙන්නේ.
ඔය විදිහට තමයි අද දවසේදී අපිට අද පුවත්පතේ තොරතුරු ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ තොරතුරු ඊළඟ විරාමයෙන් පසුව ඔබ හමුවට ගෙන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම විදේශ සහ ක්‍රීඩා ප්‍රවෘත්ති වලටත් ඒ අවස්ථාවේදී අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය ලබා දෙනවා. කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට. යලිත් වතාවක් අපේ සියත පත්තරේ සමගින් ඔබ මුණ ගැහෙන වෙලාව අපි මේ මොහොතේදී ඔබට විශේෂ මතක් කිරීමක් කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම පුහුණු ශ්‍රමිකයෙක් විදිහට විදේශගත වෙන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ NIPM මගින් ඔබට විශේෂ අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයෙක් විදිහට විදේශගත වෙනකොට විශේෂ පුහුණුවක් ලබා දෙන්නට විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයෙන් කෘෂි වැවිලි ගොවිපළ කළමනාකරණ ශේෂ්ත්‍රය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් උසස් සහතික පත්‍ර පාඨමාලාවක් පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට දැන් අයදුම් කරන්න පුළුවන්කම තිබෙනවා 0112 770යි 230 කියන දුරකථන මාර්ග ඔස්සේ ඔබට ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්. අපේ තිරයේත් පහතින් ඔබට දැක බලා ගන්නට ඉඩකඩක් ලැබෙනවා සහ ලැබුණා. ඉදිරියේදීත් ඔබට අවස්ථාව ලැබෙවි. සටහන් කරගන්න 071 4යි 465යි 685 කියන දුරකථන අංක තුලින් විමසා ඒ සඳහා තවත් තොරතුරු ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශීය රටක ශ්‍රමිකයෙක් විදිහට පුහුණු ශ්‍රමිකයෙක් විදිහට ගමන් කරන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. මේ ආයතනත් එක්ක එකතු වුණොත් NIPM කියලා කියන්නේ විශේෂයෙන්ම විශේෂ්ත්‍රයේ කටයුතු කරන බොහෝ පිරිසක් බිහි කරපු තැනක්. එවැනි තැනකින් විදේශ රටකට යන බලාපොරොත්තු වෙන ඔබට විශේෂ අවස්ථාවන් රැසක් උදා කර ගන්නට පුහුණුවක් ලබා ගන්නට සහතිකපත් ලබා ගන්නට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉඩකඩක් තිබෙන පාඨමාලාවක් තිබෙනවා කියන එකයි අපේ දැනුවත් කිරීම මතක් කිරීම. අපි යනවා දැන් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ 22 සංශෝධනයේ විප්ලවයක් දිත්තුපුරවැසිකම අහෝසි කෙටුම්පත බදාදා මැති සභයට කියලා තමයි වාර්තා වෙන්නේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සකසුණු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විද්‍යාදාස රාජපක්ෂ මහතා පැවසීය කියලා තමයි තොරතුරෙන් වාර්තා වෙන්නේ. ඒ අතරතුර බීමත් සෙබලා පයින් ගැහුවාම දුම්රිය නිලයට විසූ දුම්රිය ආරක්ෂක නිලධාරී මරුට අපි මේ පිළිබඳව තොරතුරු වාර්තා කරා ඔබට. දුම්රිය මගිකුගේ පාපහර ලක් වූ දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු වේන්ගොඩ වඳුර දුම්රිය ස්ථානය අසලදී කන්කන්සන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රම දුම්රියෙන් පිටතට විසූ බිම ඇදවැටි මිය ගොස් ඇතැයි වේන්ගොඩ පොලිසිය ප්‍රකාශ කරනවා. ඉකුත් සිකුරාදා රාත්‍රී සිදු වූ මේ සිද්ධියෙන් මිය ගියොස් ඇත්තේ දුම්රිය ආරක්ෂක හමුදාවේ තූර්යවද කණ්ඩායමේ නායකයා වූ ගම්පහ ඉහළ යාගොඩ ඔරුතොට පාර ශර්ලි ලක්ෂ්මන් දිසානායක නැමැති 52 හැරදි දෙදරුපියෙක් කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. වාහන වලට දින දුන්නත් ෂෙඩ් වල අවශ්‍ය තරම් තෙල් නැහැ. පොලිම් වල මිනිස්සු වියරු වැටෙති. වියරු වැටීම ගැනත් ඉතින් අහන්න දෙයක් නෙවෙයි. මොකද දවස් ගාණක් සති ගාණක් සමහර වෙලාවට පොලිම් වල හිටපු මිනිස්සු පසුගිය කාල සීමාවේදී දැන් මේ අලුත් ක්‍රමවේදයත් එක්ක ඒත් රාත්‍රියේ සිට එහෙම නැත්නම් මහා කට්ට අවුවේ මහා දහවලේ පැය ගණන් බලාගෙන ඉන්නවා තෙල් ටික ලබා ගන්න. ලැබෙන්නේ බොහොම සීමිත තෙල් ප්‍රමාණයක්. ඒ පිළිබඳව ලොකු මැසවිල්ලක් නැති වුණත් තෙල් ටිකක් හරි ලබා ගන්න ඕන් පොලිමේ ඉඳලා අවසාන වශයෙන් එතෙන්ට ගියාට පස්සේ තෙල් ටික ලබා ගන්න පැය ගණන් හිටියට පස්සේ අවසානයේදී හන් ලැබෙන්නේ තෙල් ඉවරයි කියන කාරණාව. ඒක නිසා තෙල් අවශ්‍ය ප්‍රමාණයට ෂෙඩ් වලට ලැබෙනවා නම් එයයි මේ වෙලාවේදී කළ හැකි සහ කළ යුතුම කාරණාව බවට පත් වෙන්නේ. මොන ක්‍රමවේදය ගෙනවත් වැඩක් නැහැ. අවසානයේ අවශ්‍ය තරම් තෙල් ටික ෂෙඩ් එකට ලැබෙන්නේ නැත්තම්. ඔය විදිහට තමයි අපිට මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්න තියෙන්නේ. ඒ අතරතුර තෙල් ගැන කතා බහ කරනකොට පාසල් බස් වෑන් වලට ලංගමෙන් තෙල් ලබා දෙනවයි කියන තොරතුර වාර්තා වෙනවා. අද දවසේදී අපි මීට පෙරත් පිරාමිඩ පෙරතුවත් ඒ පිළිබඳව කතා බහ කළා. ඒක නිසාම අද දවසේදී 150ක පමණ ප්‍රමාණයක්
පෞද්ගලික බස් රථ ධාවනය කරන්න පුළුවන් කියලා එම අංශවලින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට හේතුව බවට පත් වෙන්නේත් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් 75ක් පමණ ප්‍රමාණයකට ඊයේ දවසේදී තෙල් ලබා දෙන්නට සූදානම් වෙලා ඒ කටයුතු සිදු කරනවා කියන කාරණාවත් එක්ක. කොහොම නමුත් අපි යනවා තවත් කාරණා කිහිපයකට. ලාංකික සිසුන්ට බ්‍රිතාන්‍යයේ සරසවි දොර වැසේ. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් එක්සත් රාජධානී විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එක්සත් රාජධානී නිගමන ලැබීමට අයදුම් කර ඇති සිසුව පවසනවා. ලංකාවේ මේ තත්ත්වයට එක්ක ඔවුන්ව බඳවා ගැනීමේ ක්‍රමවේදයන් තුළ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් ලාංකික සිසුන්ට තිබෙනවායි කියන කාරණාවයි මේ කියන්නේ. ආණ්ඩු පක්ෂ රැස්වීමක් ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට දවසේදී පවත්වන්නට සූදානම් කියන කාරණාව දවසේ ලංකාදීපයත් වාර්තා කරනවා. ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරවේදී පැවැත්වෙනවා කියලා තමයි කියන්නේ. මාතර ගෝඨාගෝ ගමට ප්‍රහාරයක්. මාතර ගෝඨාගෝ ගමටත් ප්‍රහාරයක් කෙල්ල වෙලා තිබෙනවා කියලා දවසේ ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. වඳුරු උණ අවදානම් ලෝක සෞඛ්‍යයෙන් හදිසි තත්ත්වයක්. වඳුරු උණ මන්කිෆොක්ස් හෙවත් වඳුරු පැපොල වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරලා තියෙනවා කියලා තමයි ඒ තොරතුරින් කියන්නේ ලංකාදීපය. අගමැති කාර්යාලයට රිංගු අරගලකරුවෝ උසාවියට. අරගලකරුවන් විසින් ඉකුත් 9 වෙනිදා සිය ග්‍රහණයට ගන්නා ලද අග්‍රාමාත්‍ය කාර්යාලයට එදින සිට ඉකුත් 21 වෙනිදා දක්වා ඇතුළු පිරිස සම්බන්ධයෙන් අයුතු ඇතුළුවීමේ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා කියලා තමයි මේ කියන්නේ. පාසල් අද සිට යලිත් ඇරේ සතියකට දින 3යි දකුණේ දින 5ම මේ සිරස්තල අපි ඔබට ඉදිරිපත් කරනවා. නමුත් මේ පිළිබඳව අපි බොහොමයක් තොරතුරු විරාමයකට පෙර ආතුව කතා බහ කරා නිකුත් පුවත්පත් ආශ්‍රයෙන්. රජයේ කාර්යාලය වලට නිලධාරීන් කැඳවීමේ සීමාව තව මාසයකින් දික් කරනවායි කියලා කියන කාරණාවත් අරගලකරුවන් ගෝගමින් ඉවත් කිරීම විවාදයක් මැතිසභාවේදී අනිද්දා දවසේදී පැවැත්වුණා කියන කාරණාවත් ඒ සිරස්තල දෙකම එකට එකතු කර ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතේ අතුල් පිටු කිහිපයකටත් අපි ගමන් කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම විදේශ පුවත් හා සම්බන්ධවත් කියවෙන කාරණාවක් ලිපියක් විදිහට දවසේදී ඉදිරිපත් කරනවා. ඉන්දිය ජනපති පුටුවට ගෝත්‍රික කත කියන තේමාවත් එක්ක ඉන්දිය ජනාධිපතිවරණයේ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද එරට 15 වෙනි ජනාධිපති ලෙස දියුරුම් දෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ප්‍රතිභා පාතිල්ගෙන් පසු ඉන්දිය ජනාධිපති ධූරයට කාන්තාවකට හිමි වූ දෙවෙනි අවස්ථාව මේ බවත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව අපි පසුගිය දවස්වල ඔබට යම් තොරතුරු වාර්තා කරා. විශේෂයෙන්ම ගෝත්‍රික කාන්තාවක් විදිහට ඇයපත් මේ ධූරයට පත්වීමත් එක්කම අද දවසේදී ඒ පසුගිය දවස් කිහිපයේදීම ඒ ගෝත්‍රික ජනතාව විශේෂ ආගමික වතාවත් විශේෂ සංස්කෘතික සංදර්ශන ආදී පවත්වමින් සතුට පළ කළා කියලත් තොරතුරු වාර්තා වෙනවා. ඔය කාරණා සියල්ල අතරේදී අද දවසේදී ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවල වාර්තා වෙනවා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක්. අර්බුද මැද්දේත් ශ්‍රී ලාංකිකයෝ 1,50,000කට වඩා රටරැකියාව වලට ගිහින් කාර්යාංශය තමයි එහෙම කියන්නේ. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුද මැද්දේ ශ්‍රී ලාංකිකයන් 1,50,000කට අධික පිරිසක් 1 ජනවාරි මාස සිට මේ දක්වා කාලය තුල විදේශ රැකියාව සඳහා පිටත්ව ගිහිල්ලා ඇති කියලා වාර්තා වෙනවා. අපි යනවා දැන් ක්‍රීඩා සහ විදේශ පුවත් වලට අවධානය යොමු කරන්නට. දිවයින ක්‍රීඩා තොරතුරු තුල කියන්නේ මෙන්න මෙහෙම. ශ්‍රී ලංකා පාකිස්තාන දෙවනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දවසේ පැවැත්වෙනවා කියන කාරණාව. පළමු දිනේදී වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට. ඊයේ දවසේදී පැවැත්වුණු මේ තරගය පිළිබඳව මේ තොරතුරු කිව්වේ. පළමු දිනේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට. තරංගවලියේ ජය පරාජය හෝ සමවීම තීරණය කරන ශ්‍රී ලංකා පාකිස්තාන දෙවනි ටෙස්ට් තරගය ගාල්ලේදී ඊයේ ආරම්භ කෙරුණා කියන කාරණාවත් ඒ සමගම පළවන දිනයට ඊයේ තරගය නතර කර දමන විට සිය පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගෙන ඉන්නවා කියන කාරණාව තමයි තවදුරටත් ඒ ලිපියෙන් කියවෙන්නේ. අද දවසේදී සියත සමගින් ඔබට පුළුවන් උදෑසන 9 සිට සජීවීව මේ තරංග තොරතුරු වාර්තා කරනවා බලන්නට. විශේෂයෙන්ම විශේෂඥ විස්තර විචාරකින් සමග අද දවසේදී තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට සියලුම කටයුතු
සියත මාධ්‍යාලය විදිහට සූදානම් කරලා තිබෙනවා. උදෑසන 9 සිට සජීවී වැඩසටහන් ඔබ වෙත ගෙනෙන්න සූදානම්. ඩයලොග් ලීග් ශූරතා පාසල් රග්බි තරඟාවලියේ මහනුවර විද්‍යාර්ථී සහ ධර්මරාජ කොළඹ රාජකීය සහ ඉසිපතන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරයි කියලා ලංකා පාසල් රග්බි ගැන කතා බහ කරනකොට පවන් තරඟ ගැන කතා කරනකොට මේ තොරතුර වාර්තා වෙනවා. ඒ අනුව එහි තවදුරටත් සඳහන් වෙනවා ශ්‍රී ලංකා පාසල් රග්බි පබන්දු සංගමයේ මෙහෙයුමෙන් දැන් ක්‍රියාත්මක වන ඩයලොග් ලීග් ශූරතා පාසල් වයස අවුරුදු 20 වෙනි පහළ රග්බි පබන්දු තරඟාවලියේ 5 වෙනි සතියාන්තයේ තරඟ ආශ්‍රිතව ජයග්‍රහණ සටන් කර ගැනීමට මහනුවර විද්‍යාර්ථී විදුහල, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වුණයි කියන කාරණාව. 143 වැනි මහා නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් කියන කාරණාවත් අද දවසේ වාර්තා වෙනවා ඡායාරූපකුත් එක්ක. කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර ක්‍රියාත්මක වූ නිල් මහා සටන ක්‍රිකට් තරගයේ 143 වෙනි වැන්න ජය පරාජයෙන් තොරව අවසන් වුණා කියලා තමයි කියන්නේ. ශාන්ත තෝමස් විද්‍යාලයට වැඩි ගෞරවය එහිදී අත් වුණා කියලා කියනවා. දැන් අපි යනවා දිවයින පුවත්පතේ විදේශ තොරතුරු වලට. අවාබායි වාඩියා ඉන්දියාවේ පෞල් සැලසුම්කරණයේ පුරෝගාමී වූ ලාංකික නීතිඥවරිය කියලා විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. සාරි හඳගත් මේ යෞවනිය 1933 දී ජාත්‍යන්තර සිරස්තලයක් බවට පත් වූ තැනැත්තියකි. 19 හැවිරිදි අවාබායි වාඩියා එක්සත් රාජධානියේදී නීති විභාගය සමත් කළ පළමු ලාංකික කාන්තාවයි. ඇගේ සාර්ථකත්වය ලංකාවේදීම නීති හැදෑරීම සඳහා කාන්තාවන්ට ඉඩ සැලසීමට ලංකා රජය දිරිමත් කළා කියලත් මෙහි තවදුරටත් වාර්තා වෙනවා. වාඩියා කාන්තා අවිශ්වාසිකම් පිළිබඳව රජයේ ප්‍රතිපත්ති වෙත බලපෑම් එල්ල කළ එකම අවස්ථාව මෙය නොවේ. 2005 වසරේදී මිය යන විට ඇය පෞල් සැලසුම් ව්‍යාපාරයේ ලෝ ප්‍රකට හා ගෞරවයට පාත්‍ර වූ චරිතයක් බවට පත්ව සිටිය අය ඇය කාන්තාවක සමාජීය වශයෙන් නගා සිටීමට කැපවීමෙන් කටයුතු කළ අතර ඇගේ නීතිඥ පසුබිමද ඊට පිටිවහලක් වුණායි කියලායි සඳහන් වෙන්නේ. වඳුරු උණ පිළිබඳව අද දවසේදී විදේශ පුවත් තුළ වැඩි වශයෙන් වාර්තා වෙනවා. වඳුරු උණ ගෝලීය හදිසි තත්ත්වයක්. වඳුරු උණ මංකි ෆොක්ස් හෙවත් වඳුරු පැපොල වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරලා තිබෙනවායි කියන කාරණාවයි මේ කියන්නේ. ඉන්දියාවේ වඳුරු උණ රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙනවා කියලා අද දවසේදී විදේශ පුවත් තුළ දිවයින පුවත්පත වාර්තා කරනවා. ඉන්දියාවේ වඳුරු උණ රෝගීන් 7 දිනක් හමු වී ඇත. ඊයේ දිනේදී දිල්ලි නගරයෙන් 31 හැවිරිදි රෝගියෙක් වාර්තා වුණා කියලාත් කියනවා. ටිකක් අමුතු සිරස්තලයක් සහ ඡායාරූපයක් එක්ක තවත් තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි කේරළයේ ෂයිජාන්ගේ උඩුරැවුල සමාජ මාධ්‍ය කලබයි කියලායි කියන්නේ. මේ කාන්තාවකට දලිත් රැවුලක් උඩුරැවුලක් හිමි වෙලා තිබෙනවායි කියන කාරණාවත් එක්කයි මේ සිරස්තල ඉදිරිපත් වෙන්නේ. සමහර අය මේ ගැන පුදුම වෙනවා, සමහරු විහිළු කරනවා, ඒ විදිහට අය ප්‍රකාශ කරනවා. නමුත් ඇයගෙන් විමසුවාම ඔබට උඩුරැවුලක් ඇත්තේ ඇයි බොහෝ දෙනෙක් අහපු වෙලාවට කියන්නේ මම එයට කැමතියි. ඒ තමයි ඇගෙන් ලැබෙන පිළිතුර සෑම විටම. අපි යනවා විදේශ පුවත් කිහිපයක් වාර්තා කරන මව්බිම පුවත්පතටත් අවධානය යොමු කරන්න. මව්බිම පුවත්පතේ විදේශ පුවත් අතර ප්‍රධාන සිරස්තලයක් ඇමරිකාව උණුසුම් වෙයි. රට පුරා ලක්ෂ 800ක් පමණ ජනතාවට අනතුරු ඇඟවීම. ඊසාන දිග හා දකුණු මධ්‍යම කලාපවල උෂ්ණත්වය අංශක 100 ඉක්මවයි. නිව්යෝර්ක්, ඩලාස් සහ දකුණු ඩකෝටාහිදී පුද්ගලයන් 30 දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා කියලාත් වාර්තා වෙනවා මේ අධික උණුසුම් තත්ත්වයත් එක්ක. මංකි ෆොක්ස් හදිසි ආපදා තත්ත්වයක් කියන එක අද දවසේදී ෆොරන් නිවුස් තුල මව්බිම පුවත්පතත් වාර්තා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි මේ විදිහට ප්‍රකාශ කරන්න කියන කාරණාව කියමින් මේ ඡායාරූපයත් එක්ක ඒ පිළිබඳවයි තොරතුරු වාර්තා කරන්නේ. මේ රෝගය මැඩ පැවැත්වීමට ගෝලීය සාමූහික දායකත්වය ලබා ගැනීම, එන්නත් හා ප්‍රතිකාර ලබා ගැනීම, අවශ්‍ය මුදල් ලබා ගැනීම ආදී කාරණා සඳහා සාමූහික ජාත්‍යන්තර සහයෝගිතාවය අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අඩතොම් ප්‍රකාශ කරනවා කියලා එහි තවදුරටත් වාර්තා වෙනවා. ඉන්දියාවේ නව ජනපතිනිය අද දියුරුම් දෙනවයි කියන කාරණාවත් අද දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඉන්දියාවේ 15 වෙනි ජනාධිපති ලෙස තේරිපත් වූ ද්‍රෞපදී මුර්මු උදේ 10:15ට ඉන්දියා පාර්ලිමේන්තුවේදී ප්‍රධාන ශාලාවේදී දියුරුම් දීමට නියමිතයි කියලා තමයි ඒ තොරතුරෙන් කියවෙන්නේ. කැලිෆෝනියාවේ ලැබුගින්නක් පදිංචි ස්ථානවලින් වහා ඉවත් වන්නේ ජනතාවට නියෝගයක්. උණුසුම් තත්ත්වයන් ඒත් එක්කම ලැබුගිනි තත්ත්වයන් පිළිබඳව ලෝකයේ බොහෝ තැන්වලදී මේ දවස්වල වාර්තා වෙනවා. වරක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කරයි. අපේ අසල්වැසි රටවන ඉන්දියාවට
වරක් භාවිතා කරන ඉවත් කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය පරිභෝජනය සපුරා තහනම් කර ඇත කියන කාරණාව තමයි මේ කියන්නේ. බීම උරණ බට ඉයර්බඩ් සිගරට් පැකට් වල ආවරණ කැම සිරීමට ගන්නා තුනී ආවරණ වැනි බොහෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය එදිනදා පරිභෝජනයෙන් පස්සේ ඉවත් කරනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉන්දියාවට බලවත් තර්ජනයක් වෙලා තිබෙන කාරණාවත් එක්ක වරක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කරනවා කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. ඉතා හොඳ තත්ත්වයක්. ඒ අතරතුර ජනපති කාලයේ ජනපති බිරිය රටේ පළමුවෙනි කාන්තාව ලෙස තාරකාවලටත් වඩා ජනප්‍රිය ආකර්ශනීය තත්ත්වයක් දිනා ගැනීමක් පිළිබඳව අද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. මේ මිෂෙල්ගේ දෙවැනි පොත නොවැම්බරයේ පිට වෙයි කියන ශීර්ෂ පාඨයත් එක්ක ඒ අනුව ඇමරිකාවේ ලෝකීයත් කතා බහට ලක් වුණු චරිතයක් පිළිබඳව මේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ මිෂෙල් ඔබාමා පිළිබඳව තොරතුරයි වාර්තා වෙන්නේ. ජනපති බැරක් ඔබාමාගේ මතකත් ඇතුළත් කරලා ලියපු මේ අලුත්ම කෘතිය නොවැම්බර් මාසයේදී ජනතාවට කියවන්න ඉඩකඩක් ලැබෙනවා කියලා තමයි අද දවසේදී තොරතුරු වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. අවසාන වශයෙන් අපි යන්න සූදානම් වෙනවා ඉන්දීය 68 වැනි ජාතික සිනමා සම්මානවලේ ජයග්‍රාහකයන් පිළිබඳව කෙටි ලිපියක් තියෙනවා. සූර්ය පොට්ටු සහ තන්හාචි අන්සන්ගේ වොරියර් මෙවර ඉන්දියානු ජාතික සම්මානවලේ සම්මාන රැසකට හිමිකම් කී චිත්‍රපට දෙකක් විදිහට සඳහන් කරනවා. 2020 දී තිරගත කෙරුණු සිනමා පටවල වලින් ජයග්‍රාහකයින් තෝරා ගන්නවා කියලත් මෙහි සඳහන් කරනවා. ඒ අනුව ඉන්දිය 68 වැනි ජාතික සිනමා සම්මානවලේ ජයග්‍රාහකයින් පිළිබඳව අද දවසේදී විදේශ පුවත් තුල තොරතුරු වාර්තා කරනවා මව්බිම පුවත්පතෙන්. එමුනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්න. ඉන් අනතුරුව අද දවසේ ජාතික පුවත්පත්වල කාටුන් සහ තවත් විශේෂාංග කීපයකටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙලා ඉන්නේ. රැඳිලා සිටින්න සියත සමගින්. හොඳයි අපි එලිත් තවක් සියත පත්‍රයේ සමගින් මුණ ගැහෙනකොට ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේටයි මුලින්ම යන්නේ. ඔබට බලන්න පුළුවන් ඒ තව සුළු වෙලාවකින් GLට මොකද උනේ? ඩලස් ගාලා ඇමතිකම ගහලා ගියා. ඩලස්ට වුණා වගේ තමයි ඩලස් ගලව ගහලා ගියා කියලා තමයි කියන්නේ. ඒ සරදම් කාටුනෙන් පස්සේ ලංකාදීපේ විගඩම් වලට අපි එන්න සූදානම් වෙනවා. සුජීවගේ කවිය තිබුණේ නැති නිසා ගෑවිලා වත් විලිය පිරිවර බේර ගත්තා කාලා ගුලිය ඕන තරම් තිබුණත් රට තුල වලිය ලැබුණා ඇමතික මුකුත් අප හට ජොලිය. හැමදාම ඉතින් ඇමතිවරුන්ට නම් ජොලිය තමයි. තුම්මන්සලටත් අපි යනවා ඒ ගමන්ම පවතින ජර අරගලය මහ පොළව මත පුදුමයි එය මැති සබයට දැනෙනු නැත. එහි අය ගමන් යති වෙනමම ලොවක් වෙත අවසානයේ රට ගිනිගෙන දැවෙනු ඇත. එහෙ ඉන්න කට්ටිය යන්නේ වෙන වෙන ලෝකවලට තමයි. රට දැවෙනවයි කියන එක අහන්න දෙයක් නෙවෙයි. මව්බිම පුවත්පතයි යන්නේ MD මරිසිපාලගේ විරරත්නගේ මරිසිපාල කාටුනය. වඳුරු උණ ලංකාවට ආවොත් තමයි වැඩේ. එතකොට දේශපාලන උණ සනීප වෙයි කියලා තමයි කියන්නේ. දවසේ පද 4 තියෙනවා. නිල රැකවරුන් පිරිසක් අවි අතටගෙන කළ දේ සුබ නැතත් අරගල බිමට පැන කලබල නොවි මුල් පුටුවේහි බලය දැන බලමුද ටිකක් ඉවසා යන ගමන ගැන. ඔව් එහෙම ප්‍රශ්නත් තුනා තමයි. අපි පොඩ්ඩක් ඉවසලා බලමු යන ගමන කොහොමද කියලා. මොකද රටයි මූලික වෙන්න ඕන. රටයි රැක ගන්නට ඕන. රටයි යහපත් තැනකට ඉක්මනින්ම ගෙන එන්න ඕන. මව්බිම පුවත්පතේ තිබෙන කාටුනේ MD වීරරත්නගේ ගෑස් සමාවෙන්න මේ ඉන්ධන පොම්පයක් තිබෙනවා. ඉන්ධන මැෂින් එකක් තිබෙනවා. හැබැයි ඉන්නේ පොලිස් කාර්යය නේද? පොලිස් නිලධාරියෙක් තමයි ඉන්නේ. අත් දෙකෙන්ම එක අතක් කියන තියන අනිත් අතෙන් පොම්පය අතේ තියාගෙන මේක තමයි වර්තමාන තත්ත්වයේ බවට පත් වෙලා තියෙන්නේ. ජනතාවට තෙල් ටික ගහ ගන්න ඉඩක් දෙන්නේ නැත්තේ හුඟක් වෙලාවට පොලිස් නිලධාරී. සමාජ මාධ්‍ය තුලත් මේ පිළිබඳව වැඩිපුර කතා බහ කරනවා. මේ පුවත්පත් තුලත් වැඩිපුර මේ පිළිබඳව කතා බහ කරනවා. අපිත් මේ කියන්නේ බොහොම අත්දැකීමෙන් පොලිසිය හින්දා සමහර තැන්වල
සාමාන්‍ය මිනිසුන්ට ඇත්තටම තෙල් ටික ගහ ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. දවස් ගණන් පැය ගණන් පොලිං වල ඉඳලත් අවසානයේ පොලිසිය අයගේ හිතවතුන්ට තමයි තෙල් ටික හරියටම වෙදලා තියෙන්නේ ටැංකිය පිරෙන්න. හැබැයි සාමාන්‍ය ජනතාවට තෙල් ටික ලැබෙන්නේ නැහැ. පොලිස්පතිතුමා ඇතුළු අවශ්‍ය බලධාරීන්ගේ අවධානයටයි අපි මේ ටික මේ විදිහටම කියන්නේ. පුංචි වෙලාවයි අපිට තිබෙන්නේ ඉතා ඉක්මනින් යන සූදානම් වෙනවා අපි ඉතුරු පුවත්පත් වලට. අද පුවත්පතේ ජනරාණී ඉන්නවා. මේ විදිහට ගියොත් 225ටම ජනාධිපති වෙලා 225ම ජනාධිපති වෙලා නවතින්නේ කියලා කියනවා. ඒ ඇයි කියලා අහනවා. ජනරාණී කියනවා රනිල් එළෙව්වොත් දිනේෂ් ජනපති. එක්කෙනාගෙන් එක්කෙනාට ඔක්කොම ජනාධිපති වෙලා තමයි අවසානයේ නවතින්න සිද්ධ වෙන්නේ. අපි යන සූදානම් වෙනවා දිනමින පුවත්පතේ අංචනගේ කාටුන් බලන්න. ජනතාව ඉල්ලුවේ අනුරව කියලා විජිත හේරත් කියනවා. ඒ වුණාට අපි ඉල්ලුවේ රනිල්වනේ කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් ජනතා නායකයින්ගේ අදහස් නේද? අපි යනවා අතුල් පිටුවට දිනමින පුවත්පතේ ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත අරගල කාර්යව අල්ලගත්ත මන්දිරවල පරණ බඩු 1000කට වැඩි උස්සලාලු බං කියලා කියනවා. පාර්ලිමේන්තුව බේරුනේ වාසනාවට සර්. ඒකේ තමයි ඉන්නේ සුපිරිම ඇන්ටික් බඩු ටික. එහෙම තමයි ශ්‍රී බුදු උපතේ කියන්නේ. පාර්ලිමේන්තුව අල්ලගත්තාගෙන එහෙම එතනලු ඉන්නේ සුපිරිම ඇන්ටික් බඩු ටික. ඔක්කොටම වයසයිනේ නේද? පැතිරෙන ඇත්ත නැත්ත කවි දෙක. පැතිරෙන අතර යලි කොවිඩ් නවරැල්ල ඇවිලෙයි ඩෙන්ගු මාරන් ටික ගිනි දැල්ල නැත කිසි තැනක ජනතාවට සැනසෙල්ල රට ගිනි ගොඩක ඇත කොතනද ගැලවිල්ල ජීවන බර වැඩි වී නැත පඩිය පොදු ජනතාව පහලට අඩියෙන් අඩිය තරවෙයි දිනෙන් දින කළු කඩේ මඩිය දැම්මත් පළක් නෑ කවුරුත් ජය කොඩිය. ඇත්ත කතාව. දිනමින පුවත්පතේ අතුල් පිටුවේ තිබෙනවා තවත් කාටුන් එකක්. අරගලෙන් තමා මේ විකෘතිය උනේ. විමල් වීරවංශ එහෙම කිව්වනේ වතාවක් නේද? ඔහුම අද දවසේදී තඩි බානවා ලොකු පොල්ලකින් කෑවා කියලා මේ මුව හැමට ඔන්නෝක තමයි උනේ. පරණ ජන කතාත් අපිට මතක් කරනවා ඒ කාරණාවත් එක්ක නේද? ගෙදර ඇවිදිලා මුව හැමට තඩි පාපු ගැමියාගේ කතාව. අපි යනවා අවසාන වශයෙන් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. Facebook කාටුන් එක තියෙනවා. වාසු කියනවා රනිල්ගේ කරත්තේ යන්නේ දකුණට කියලා. පාර්ලිමේන්තුවට ගිහින් හොඳ වයින් පදයක් කිව්වහම වමට හැරෙයි කියලා තමයි කියන්නේ. වමට හැරෙයි කියලා අපි බලමුකෝ. ශ්‍රී සමයන් කාටුන් එක කොහෙද මම පූජා වට්ටියක් අරන් යන්නේ කියලා අහනවා. අංක 10ක් තිබුණාම තෙල් එන්නේ කලාතුරකින්නේ. අන්න ඒ දවස මගේ දිනේ වෙන්න කියලා බාරයක් ගැට ගහන්න. මිනිස්සුන්ට ඉතින් දැන් දෙයියන්ට තමයි කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට තෙල් ටික නැති වුණාම. අපි අවසාන වශයෙන් යන්න සූදානම් වෙනවා තත්ත්වය ගැන කියන කවිය බලන්න. ඕකයි තත්ත්වය. GL ඩලස් තව 16 දෙනෙකු සහ විපක්ෂයට යන්නට හදනවලු වහා. කොහොමද මගේ එක්ක තරංගය සැපද අහා ජනපති බලා සිටියා ඒ අයගේ දිහා. කොහොමද මගේ තරංගය සැපද කියලා අහනකොට ජනතාවට නම් ඉතින් තාම සැපක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අද දවසේ හෙට දවසේවත් යහපත් රටක් ගොඩනගන්නට මේ හැමෝම එකතු වෙනවා නම් එයයි සිදුවේ යුත්තේ. එයයි අපේ බලාපොරොත්තුව. එයයි අපේ ප්‍රාර්ථනාව. යහපත් වූ රටක් බිහි වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ අපි ඔබෙන් සමුගන්නවා. හෙටත් උදෑසන 6:30ට සිත පත්තරේ සමගින් අපි සූදානම් ඔබව මුණ ගැහෙන්න. ඔබට ජයග්‍රහී මානසිකත්වයක් තියෙන දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. යහපත් දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.